අයිබෝන් එක මගේ රට අපේ මේ වැඩසටහන දැන් ඔබ දන්නවා මොනවා සම්බන්ධයෙන් අපි කතා බහ කරන්නේ කියන කාරණාව අපි නිරතුරුවම සඳහන් කරනවා. ඒ නිසා එක මගේ රට වැඩසටහනට අපි කියන්නේ වෙනමම ප්‍රේක්ෂකාගාරයක් දැන් නිර්මාණය වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි කියන්නේ රට සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන රටේ නිෂ්පාදන ගැන අලුත් දේවල් හිතන අලුතෙන් හිතන පරම්පරාව මේ හැම දෙනාම එක මගේ රට ප්‍රේක්ෂකාගාරයේ අසුන හිමි කරගෙන තිබෙන ප්‍රේක්ෂකයන් විදිහට අපි හඳුනාගෙන තිබෙනවා. අද දවසේ අපි සූදානම් ඊයේ සාකච්ඡාව ඔබට මතක නම් ඊයේ දිනේදී අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් කාරණා කිහිපයක් සාකච්ඡා කළා. අද දවසේ අපි අධ්‍යාපනයත් සම්බන්ධ කරගෙන ඒත් එක්ක මේ නව නිර්මාණ නව නිපැයුම් මේ කාරණා සියල්ල පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා. එතකොට දැන් ඔබට පොඩි ප්‍රශ්නයක් ඒ පාසල නව නිපැයුම් පාසල් පද්ධතිය සම්බන්ධ කරගනිමින් පාසල් නව නිපැයුම් සහ ඔවුන් නව නිර්මාණ කරන ඒ ශිෂ්‍ය පරම්පරාවට ලැබෙනා වූ වරප්‍රසාද ඔවුන් මොනවද නව නිර්මාණයක් කරාට පස්සේ ඔවුන්ට කොහොමද යන්න පුළුවන් ඉදිරිය මොකක්ද පාසල් නව නිපැයුම් වල අතීතයේ කොයි වගේද ඒ වගේම සහසක් නිපැයුම් ප්‍රදර්ශනය සහ තරගාවලිය පිළිබඳවත් අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙනවා. ඒ නිසාම අපි අද දවසේ මැදිරියට ආරාධනා කළා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රානන්ද මහත්මයාට. අයිබෝන්. ඒ වගේම ඔබ අප හඳුනන අපේ මේ වැඩසටහනේ නිරතුරුවම අපට සම්පත්දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික උමේෂ් හල්වතුරු මහත්මයන් අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝන් චතුක. මම මහාචාර්යතුමාගෙන් ආරම්භය ලබා ගන්නවා. ඒ හරහා ලේකම්තුමාට ප්‍රශ්න යොමු කිරීමට ලෙහෙසි පහසු වෙන නිසා මහාචාර්යතුමනි අපේ පාසල් පද්ධතිය ගත්තාම අපි දකිනවා සමහර ප්‍රදර්ශනවල විවිධ දේවල් අලුතෙන් හදන්න අපේ පාසල් ශිෂ්‍ය පරම්පරාව උනන්දු වෙනවා. හැබැයි සමහර නිර්මාණ අපි කියන්නේ ඒ පාසල් ප්‍රදර්ශනයේ පමණයි. එතනින් එහාට ඒව ගමන් කිරීමක් නැහැ. නමුත් එතනින් එහාට ගමන් කරපු පිරිසකුත් ඉන්නවා. මේ අතීතය සහ වර්තමානයේ අපි අනාගතයේ මොන වගේ ඉලක්කයන් කරා යන්නද සූදානම් වෙන්නේ කියන සාකච්ඡාවේ ඉස්සෙල්ලා අපි අතීතයෙන් පටන් ගමු. මම හිතන්නේ ඒ ආරම්භය හොඳයි කියලා මහාචාර්යතුමනි. චතුකගේ ප්‍රශ්නට ඉස්සෙල්ලා මම චතුකගේ මේ අර ඉන්ට්‍රොඩක්ෂන් එක නැත්තම් හඳුන්වා දීමත් එක්ක මම කතා කරද්දී චතුක කතා කරා මේ අන්ත තුනක් ගැන. එකක් තමයි සමාජයේ අපි එක රට එක මගේ රට වැඩසටහනත් එක්ක ගත්තොතින් අත්‍තරම ආඩම්බර වෙන්න ඕනේ. වෙනම ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකේ යම්කිසි තැනක කොටස්කරුවෙක් වෙන්න ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමට හැකියාව ලැබිච්ච සහ ඒකට ඒ දායකත්වයේ දීමට හැකියාව ලැබීගෙන අත්‍තරම සතුටු වෙනවා හි කොමසාරිස්වරයා විදියට එක එකාන්තයක් සමාජය. අපි මේක සමාජගත කරා. තව අන්ත දෙකක් ගැන කතා කරා නව නිර්මාණකරුවන් පිරිසක් ඉන්නවා. තවත් අන්තයක් ගැන කතා කරා පාසල් ශාස්ත්‍රය. උදේට අන්ත තුනක් විදිහට තමයි අපි දකින්නේ. නමුත් මේ අන්ත තුනම ගත්තොත් චතුක මේ අන්ත තුනම සමාජයේ පුරුක්. සමාජයේ එකිනෙක බද්ධ වෙච්ච පුරුක්. නමුත් අවාසනාවකට මේ ඉතිහාසය ගත්තොත් ඔය ඉතිහාසය ඇතුලේ අපි දකින්නේ මේ අන්ත තුන තැන් තුනක ඉන්නවා කියලා. සමහරවිට නව නිර්මාණ කරගෙන ඉන්න දරුවෙක් පාසල් පද්ධතියේ තරම් පිළිගැනීමක් තියෙන දරුවෙක් නෙමෙයි. පාසලේ ක්‍රීඩා කරන දරුවා සමහරවිට පන්තියේ පළවෙනියා වෙන දරුවා, ශිෂ්‍ය නායකයා වෙන දරුවා, පන්ති නායකයා වෙන දරුවා මේ දරුවා පන්තියේ ඇතුලේ යම්කිසි විදියක ඉලිප්පිලනවා. ඊතනුත් එහා ගිහලා සමහරවිට පහුගිය ඉතිහාසයේ මෑත ඉතිහාසයේ ගත්තොත් පන්තියේ පොඩ්ඩක් දඟ වැඩ කරන, චණ්ඩි වැඩ කරන, අර දාමරික වැඩ කරන, නරක වැඩ කරන දරුවා සමහරවිට පන්තිය ඇතුලේ ඉස්මතු වුණා. ඕක තමයි ඉතිහාසය. හැබැයි එතනින් ගත්තොත් අපි පාසල් දරුවා කියන්නේ පාසල් පද්ධතිය කියන්නේ ඇත්තටම දරුවෙක්ව අර දන ගාගෙන නැගිටින දරුවව සමාජගත කරන්න මේ ගමන් කරන සම්පූර්ණ ක්‍රියාදාමයේම අර මැෂින් එක කියන්න පුළුවන්. පන්ති කාමරය ඇතුලේ පන්ති කාමරය තමයි මේ මැෂින් එකේ මැෂින් එක ඇතුලේ මේ දන ගාලා දෙපයින් නැගිටින්න උත්සාහ කරන දරුවව සමාජයට ගැලපෙන සමාජීය පුරුකක් බවට පරිවර්තනය කළා සමාජගත කිරීම කරනවා. මේ කියන ෆැක්ටරි එක ඇතුලේ වෙන්න ඕන වැඩ ටික මේ පන්ති කාමරය ඇතුලේ වෙනවා. නමුත් නැවතත් අපි මෑත ඉතිහාසයට මම මේ උත්සාහ කරනවා චතුකගේ මේ ප්‍රශ්නයත් එක්ක බද්ධ වෙන්න. මෑත ඉතිහාසයට ගියොත් චතුක මම හිතන්නේ මේක ඇතුලේ අපි අර න්‍යායාත්මක දැනුම නැත්තම් අර පොතේ තියෙන දැනුම විතරක් මේ දරුවට දෙන පන්ති කාමරයක් නිර්මාණය වුණා. ඒක ඇතුලේ අපි දැක්කා සමාජීය වශයෙන් ලොකු බිඳවැටීමක් දැක්කා. තාරුණ්‍ය මංමුලා වෙනවා අපි දැක්කා. තාරුණ්‍ය නිර්මාණශීලී නෑ කියලා අපි කතා කරා. තාරුණ්‍යයට රසවින්දනයක් නෑ කියලා අපි කතා කරා. සින්දුවක් රසවින්දින දන්නේ නෑ. හැඟීම් තේරුම් ගන්න දන්නේ නෑ. ආදරය ගැන හැඟීමක් නෑ. මේ ඔක්කොමත් එක්ක සමාජය ඇතුලේ ලොකු විපර්යාසයක් අපි පහුගිය වකවානුව ඇතුලේ දැක්කා. පළවෙනි ගැටලුව තමයි අපි සමාජයේ මේ පුරුක් වෙන් කරලා වෙන තැන්වල තියලා කතා කරන්න උත්සාහ කරා. ඒක ඇතුලේ බිඳ වැටීමක් වුණා. ඒ වගේම පන්ති කාමරය ඇතුලේ තිබිය යුතු පන්ති කාමරයේ අර මූලික ගුණාංග ටිකෙන් ඈත් වෙලා පන්තියේ ඉන්න ගුරුවරයා වෙන්න පුළුවන්, ගුරුවරිය වෙන්න පුළුවන්, නැත්නම් විදුහල්පතිවරයා වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්, දෙමව්පියෝ වෙන්න පුළුවන්. මේ ප්‍රධාන පුරුක් ටික එක අරමුණක් කරාගේ ඒක තමයි විභාග ඉලක්ක කරගත්ත ගමන. ඒතර මේක ඇතුලේ මෑත ඉතිහාසයේ ගත්තොත්
නව නිර්මාණකරණය කෙසේ වෙතත් සමාජ ගත වෙන්න පුළුවන් සමාජයට සුබදායි චරිතයක් නිර්මාණය කරන වටපිටාවක් පන්ති කාමරය ඇතුලේ තිබුණේ නැහැ. මෙතන මෙතුමා මම ළඟ තියාගෙන මෙහෙම කියන එක අසාධාරණයි වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝම දන්න දෙයක් තමයි යම්කිසි විදිහක අධ්‍යාපනයේ බිඳ වැටීමක් අපි පහුගිය වසර තුල දැක්කා. අපි න්‍යායාත්මක දැනුම විතරක් යම්කිසි විදිහක අපි ફોකස් කරගෙන ගියා. ඒක ඇතුලේ ප්‍රායෝගික දැනුම මගහැරුණා. අපේ තියෙන කුසලතා ටික මගහැරුණා. ජීවිත අගයන් ටික මගහැරුණා. ඒකත් එක්ක මේ දරුවන්ට ජීවිතේ ඉලක්කයක් සොයා ගැනීම නොහැකියාව ලැබුණා. මේක තමයි ඇත්තටම මෑත ඉතිහාසයේ ගත්තොතින් නව නිර්මාණකරණය ගැන ගත්තොතින් චතුක මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට නැත්නම් අපි ගත්තොතින් මල්ල ක්‍රීඩාවලට මේ දරුවන්ට තියෙන ඒ දරුවන්ව ලුප්පනව තරම් ජනමාධ්‍ය වලින් යම් කිසි විදියක පෙළඹීමක් සිද්ධ නොවුනට නව නිර්මාණකරණයේ මේ දරුවෝ යෙදුණා. මම එච්චර ලොකු ඈත ඉතිහාසයකට යන්නේ නැතුව චතුක කතා කරොතින් අපි පහුගිය වසරේ නව නිපැම් කරුවන්ගේ ජාතික ප්‍රදර්ශනය සහ ඒ තේරීම් ගැන අපි කතා කරොතින් චතුක අපිට සාමාන්‍යයෙන් නව නිර්මාණ 1300ක් විතර ජාතික මට්ටමේ නව නිර්මාණ බිහි වුණා. මේකෙන් 1000ක් විතර නැවතත් මම ආදරණය කරන්නේ 1000ක් විතර ආවේ පාසල් ශ්‍රේෂ්ඨයෙන්. එතකොට හිතා ගන්න පුළුවන් පාසල් වල නව නිර්මාණ කොතරම් බිහි වෙනවද කියලා. මේක ඇතුලේ ජාතික මට්ටමේ තරඟයට අපි ගත්තොතින් කොළඹ පැවති තරඟාවලියට ගත්තොතින් ඒකේ නව නිර්මාණ 330ක් විතර ඉදිරිපත් වුණා සම්පූර්ණ නව නිර්මාණ. මේකෙන් 200කට ආසන්න ප්‍රමාණයක් පාසල් නව නිර්මාණ. එතකොට නව නිර්මාණකරණයේ ඉතිහාසය ගත්තින් චතුක මම හිතන්නේ එතරම් අර අපි එච්චර දුක කනගාටුව ප්‍රකාශ කළ යුතු තැනක් නෙමේ. එතන දෙයක් වෙනවා. නමුත් ඒකට තිබිච්ච සමාජ පිළිගැනීම නැහැ. නැවතත් එක මගේ රට හෝ යම්කිසි විදියක මේ නව නිර්මාණකරණයට රට තුල බිහි වෙච්ච මේ වාතාවරණයත් එක්ක නැවතත් මේක ඉස්මතු වීම පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. හොඳයි අපේ අරමුණත් එයයි සඳහන් කළා වගේ මහාචාර්යතුමා සඳහන් කළා වගේ නව නිපැම්කරුවන්ගේ කොමිසම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අපි එකතු වෙලා මේ ආරම්භ කළ ගමන දැන් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ විහිදී පැතිරේ අපේ ක්ෂේත්‍රයන් අපි කියන්නේ හැකියාවන් ඒ වගේම අත්කම් මේ නිර්මාණ මේ සියල්ල පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒත් එක්කම දැන් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ඔබතුමත් මතු කළා මේ දැන් තියෙන ටිකක් න්‍යායාත්මක අධ්‍යාපන ක්‍රමවේදයක් කියලා. ලේකම්තුමනි දැන් අපි දන්නවා මට මතකයි අපේ පාසල් කාලය තුල ජීවන කුසලතා ප්‍රායෝගික තාක්ෂණ මෙන්න මේ වගේ විෂයන් පැවතුණා. එහිදී නිර්මාණශීලී හැකියාවන් තිබෙන ශිෂ්‍ය පරම්පරාව ගිහිලා වුන් සමහර වෙලාවට මැටි කර්මාන්තය පිළිබඳව මූලික හැදෑරීම සිදු කළා. ඒ වගේම අත්‍යන්තර පේශකර්මය පිළිබඳව හැදෑරුවා. මෝටර් කාර්මික තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ඒ ගැන කැමැත්තක් තියෙන ශිෂ්‍ය පරම්පරාව ඒ වෙත යොමු වුණා. හැබැයි වර්තමානයේ වන විට විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් කියලා බොහෝ දෙනෙක් චෝදනා කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා විදිහට ඔබතුමා කොහොමද පැහැදිලි කරන්නේ අපේ රටේ වර්තමාන අධ්‍යාපන තත්ත්වය පිළිබඳව? හොඳයි. හොඳ ආරම්භයක් දෙන මහාචාර්යතුමා ඇත්ත වශයෙන්ම අපි මීට අවුරුදු මං හිතන්නේ 25කට 30කට ඔබට ගියොත් මේ තත්ත්වය අපේ පාසල් පද්ධතියේ තිබුණා. නමුත් මේ ක්‍රමානුකූලව අද එනකොට විකාශනය වුණා මේ මෙතුමා කියපු තත්ත්වයට. ඒකට හේතු ගොඩක් තිබුණා. මම ඒවා කියන්න යන්නේ නමුත් මම හිතනවා මේ හැමෝම කියන්නේ අධ්‍යාපනයේ වෙනසක් විය යුතුයි ප්‍රසංස්කරණය විය යුතුයි කියලා. ඔය ප්‍රසංස්කරණය යා යුතුයි ඔතෙන්ටයි. දැන් අපි ශිෂ්‍යෝ දරුවෝ බිහි කරන්නේ යමක් මේ බඩ ලෝකයට දෙන්න. අපි හදන්න ඕනේ වෘත්තියක් නැඹුරක් වෙච්ච මිනිස්සු. නමුත් අද හැදෙන්නේ ඔක්කොම න්‍යායාත්මක කරුණු කියලා අවසානයේ උපාධියක් දක්වා ගිහිල්ලා ලිපින වටරමට ගිහිල්ලා රැකියාවල පොලක් හදන්නේ. නමුත් අපි වෙනද පොට අවශ්‍ය දේවල් හදන්නේ. ඉතින් මේක අවධානය යොමු වෙලා දැන් අපි මේ ප්‍රසංස්කරණ කටයුතු කරා යන අමාත්‍යාංශයක් හැටියට කාර්ය සාධන බලකයක් පත් කරලා මේවා ඔක්කොම අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වුණත් අපි දන්නවා මෙතුමා කිව්වා වගේ ඒ වාතාවරණය තුල වුණත් නව නිපැයුම් බිහි වෙනවා. නොබින්නේ දරුවෝ අතින් බිහි වෙනවා. ඉතින් නමුත් මේවා හඳුනා ගැනීමක් කෙරෙන්නේ නැහැ නිසිදියට. මේ නව නිපැයුම් වල වැදගත්කම තියෙන්නේ අපේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට මේක යා යුතුයි. ඒ කියන්නේ මේ රැකියා ක්ෂේත්‍රයේ රැකියාව. ඔව්. එන්ටර්ප්‍රෙනර්ෂිප් ඒ කියන්නේ මේ නව ව්‍යවසායකත්වයට යා යුතුයි. ව්‍යවසායකත්වයට ගියොත් තමයි මේක වෙන්නේ. දැන් අපි උදාහරණයක් මම කියන ළඟම ආසන උදාහරණේ පහුගිය මාර්තු මාසයේ අපි හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය මුල් කරගෙන ඒ කලාපේ මුල් කරගෙන ප්‍රශාසනයක් තියන්න පැසසුම් කරලා තිබ්බා. ඉනෝටෙක්. එතකොට ඒකේ දවස් කිහිපයක් තියන්න පුළුවන් වුණේ ඒකම ආවා කොරෝනා වෛරසය ඇවිල්ලා අපිට ඒක නැතුව ගියා. නමුත් එතෙන්ට අපි විශාල නිර්මාණ සංඛ්‍යාවක් ආවා. අපි මේ දැන් වීඩියෝ දර්ශන දකින්න නව නිර්මාණවල අපි ඒ දර්ශන දකිද්දිත් ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්. තඹුත්තේගම පැත්තෙන් ආවා. ඇත්තටම තඹුත්තේගම විද්‍යාලයකින්
තමයි ලොකු වැඩිම නිර්මාණ ප්‍රමාණයක් නිර්මාණ 55ක් තිබුණා මම ගියා බලන්න. එතකොට අපේ දරුවෝ මේවා කරනවා නොකරනවා නෙමෙයි. තාක්ෂණ වේදේ හඳුනා දීම සමග මේක ශීඝ්‍ර වුණා. අපේ ලොකු නැඹුරුවක් වුණේ මේ තාක්ෂණ වේදේ හඳුනා දීම. ඒ ඔස්සේ භව්‍ය තාක්ෂණයත් ඉන්ජිනේරු තාක්ෂණයත් තුළින් මේ දරුවෝ යොමු වුණා වැඩියෙන් නිර්මාණ කරන්න. ඒ වගේ අදාළ මේ ගුරුවරු ටික ලොකු උනන්දුවක් දැක්වුවා සහ දීර්ඝයන්නවා. ඉතින් මම හිතන්නේ මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයට බගාවන්ට කොයිතැනට හුඟා දේවල් හොයාගත්තා. හාණ්ඩ සීසාණ්ඩ නිරවල් කොටන්න පහසු වෙන්න. ඇත්තටම නව නිපැයුම් වල අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි නව කර්මාන්ත වලට ප්‍රවේශයක් වීම. අනිත් එක තමයි තිවෙන කර්මාන්තේ පහසු කිරීම. ඒ කියන්නේ මිනිස්සුන්ට පහසුවක් දෙන්න. ඉතින් ඒ කර්ෂය දෙකෙන් මම හිතනවා හුඟා බිහි වුණා. අපි හඳුනගන්න ගියොත් මම එදත් කිව්වේ ව්‍යාපාරික ව්‍යවසායකයෝ ඇවිල්ලා මේ බාර ගන්න ඕන. අපි එක නිර්මාණයක් කරලා තිබ්බයින් පස්සේ වැඩක් නැහැ. මේක නිෂ්පාදන බවට පත් වෙන්න ඕන. රටට යන්න ඕන නිෂ්පාදන පරිමාණය වැඩි කරලා එක භාණ්ඩයේ එක උපකරණේ කීප ගුණයකින් වැඩි කරලා දෙන්න ඕන වෙනද වලට. ඒක එහෙම වුණොත් තමයි මේක මාකට් එකක් හැදෙන්නේ සහ දරුවෝ දිරිමත් වෙන්නේ. ඒ නැත්තම් දරුවෝ දිරිමත් වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ දැන් අපි මේ එකමගේ රට වැඩසටහන හරහා සමාජගත කරන්න උත්සාහ කරන්නේත් ලේකම්තුමනි මේ නිෂ්පාදන සුලභ වෙන්න ඕනේ. ඒ සුලභ වුණාම තමයි වෙළඳපළ තුල ඔවුන්ට තත්ත්වයක් නිර්මාණය වෙන ඔවුන් නව ව්‍යවසායකයන් බවට පත් වෙන්නේ. ඉතින් ඒ මතය සමාජගත කරන්න අපිට මේ පහුගිය කාලය පුරාම එකමගේ රට වැඩසටහන හරහා හැකියාව ලැබුණා. අපි වෙලාව බලලා යලි සාකච්ඡාව සමග එක්වමු. දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක්. නව ලයිෆ් බොයි ඔලිව් විෂ බීජ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. අපි එකමගේ රට වැඩසටහන හරහා අධ්‍යාපනයේ මේ අලුත් වෙනසට කොහොමද මේ නව නිර්මාණ එවැගේම ශිෂ්‍යයන්ගේ ඒ තියෙන කුසලතාවන් හැකියාවන් හඳුනාගෙන කටයුතු කරන නිසා ඒ වෙනුවෙන් වැඩපිළිවෙල සකස් කරන්නේ සාකච්ඡාවේ ආරම්භයේ මේ තාම. ඒ නිසා මහාචාර්යතුමා අපි කියන්නේ පිට්ටනිය සකස් කරලා තියෙන්නේ දැන් කොහොමද ඒ කාරණාව පිළිබඳ ඉතිහාසය පැහැදිලි කරලා වර්තමානයේ වන විටත් අපේ රටේ පාසල් පද්ධතිය තුල ඒ සිද්ධ වෙන නිර්මාණ පිළිබඳව ඇත්තටම මේ කෙනෙක්ට අදාහ ගන්න බැරි වෙන්නේ නැති මේ ඔබතුමා සඳහන් කළා අර නිර්මාණ 300කින් අවසාන තරඟයේ තියෙන නිර්මාණ 300කින් 200ක්ම පාසල් පද්ධතියෙන් කිව්වහම අන්න ඒ තරම් නිර්මාණ බිහි කරන පාසල් පද්ධතිය මේ ඇයි මේ න්‍යායාත්මක තත්ත්වයට තල්ලු වුණේ කියලා මේ ප්‍රශ්න කරන්න තරමටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැන් අර විභාග කේන්ද්‍රීය ලේකම්තුමනි අපි විශ්වාස කරනවා ඔබතුමන්ලා වර්තමානයේ නව නිපැයුම් කරුවන්ගේ කොමිසමත් සමග මේ වෙනස ඇති කරાવી කියලා. ඇත්ත වශයෙන්ම අපි දැන් මේ ගිසති සාකච්ඡාවක් තිබුණා දෙකකට කලින් මෙතුමත් එක්කලා දැන් මේ පාසල් පද්ධතියට නව නිපැයුම් සමාජ හඳුන්වා දීලා පන්ති කාමරය තුලට ඔවුන්ව දිරි ගන්නවන්න කණ්ඩායම හැටියට එකතු වෙලා. එතකොට අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි දෙකොල්ල ළම වෙලා මීට වඩා දැනට වඩා ළම වෙලා බොහොම සහයෝගයෙන් කටයුතු කරන්න. මොකද අපේ දැන් ඒ වෙලේ අඳුනගත්තු ප්‍රශ්නයක් තිබුණා දරුවන්ගේ වයස ගැන මේ දරුවෝ නිර්මාණයක් කරපුවාම ඒ දරුවාගේ යම්කිසි වයසක් ඕන ඒ වයසෙන් පස්සේ තමයි මේක පේරන්ට් බලපත්‍ර දෙන්නේ කියලා. නමුත් මෙතුමා කිව්වා එහෙම එකක් නැහැ. පැහැදිලිව කිව්වා. ඒකට අපිට ඒ සැකේ දුරු වුණා. අපි ඒක සැක දුරකන් ලියුම් ලියන්න හදනකොට තමයි මෙතුමා සාකච්ඡාවක් තිබ්බේ. අපිත් එක්කලා ඒ සාකච්ඡාවේ අපිට දුන්න අවශ්‍ය දැන් තව දුරටත් ගනුදෙනු කරන ලියුම් වලින් මෙතුමා කිව්වා එහෙම වයස සීමාවක් නැහැ නිර්මාණයකට අපි ඒක දෙන්න පුළුවන් බලපත්‍රේ. ඒ වගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති වුණා අපිට පුළුවන් ඉක්මනින් යන්න ගමනක්. ඔව් මහාචාර්යතුමනි මෙන්න මේ සහයෝගීතාව අපි නිරතුරුවම ඔබතුමන් මෙහි සහභාගී වුණු වැඩසටහන් ගණනාවකදී මේ සඳහන් කළා රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන්නේ යමක් පහසු කරවන්න යම් කිසි කාර්යයක් පහසු කරවන්න නව නිපැයුම් කරුවන්ගේ කොමිසම විදියට ඔබ නව නිපැයුම් කරුවන් නිතර යන එන සහ ඔවුන්ට තියෙන ප්‍රශ්න निराකරණය කරන තැනක් බවට නව නිපැයුම් කරුවන්ගේ කොමිසම පත් කළා. දැන් පාසල් පද්ධතියක් දැන් මේ විදියට ඔබතුමන්ලා ආවරණය කරන්න කටයුතු කරනවා. මේ අපි කියන්නේ අර සහ සම්බන්ධය ගොඩ නැගීම කොයිතරම් වැදගත්ද මෙවැනි කාර්යයන් සිදු කරගෙන යන සහ අපේ රටේ අනාගතය විශේෂයෙන් අපේ මේ ශිෂ්‍ය පරම්පරාව තමයි අනාගත තරුණ පරම්පරාව බවට පත් වෙන්නේ. මේ අනාගතය සවිමත් කරන්න මේ වැඩපිළිවෙල කොයිතරම් ඉබහල් වෙනවද? චතුක කියපු කතාවේ අර උඩම තියෙන රූපයෙන් මම පටන් ගත්තොත් අපි හැමෝටම තියෙනවා සාමූහික සමාජීය වගකීමක්. මාධ්‍යයට තියෙනවා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම විදියට අපිට තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය විදියට මෙතුමා සහ මෙතුමාගේ කාර්ය මණ්ඩලයට තියෙනවා හැමෝටම සාමූහික සමාජ වගකීමක් තියෙනවා. නමුත් අපි පහුගිය දශක කිහිපය ගත්තොත් චතුක සමහරවිට අපි ඒක අමතක කරලා අපි ඇඟිල්ල දික් කරන්න ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ලේසිම ක්‍රමය තමයි දේශපාලකයන් ඇඟිල්ල දික් කරන. දේශපාලකයෝ හින්දා රට හදන්න බෑ රට විනාශ වෙනවා කිය. ඊට පස්සේ රාජ්‍ය යාන්ත්‍රයට ඇඟිල්ල දික් කරා.
අධ්‍යාපන අමාත්‍යාංශ හැම අමාත්‍යාංශයකම ලේකම්තුමාගේ ඉඳලා පහළටම සුළු සේවකයා දක්වාම ඇඟිල්ල දික් කරන්න උත්සාහ කරා. ඊට පස්සේ ඔහොම කරලා අපි ඉතාමත්ම අර මේ සුපෝකභෝගී ජීවිතයක් ගත කරා. හරි මෙතුමන්ලා වැරදි. අපි හරි දේශපාලක ඒ බෞතුන් වැරදි. ඒතර ඔහොම කියලා අතපිහිදා ගැනීමක් නේ අපි සිද්ධ කරේ. ඒතර ඒකත් එක්ක දුවන්න බෑ කියන එක චතුක මේ වෙනකොට අපි ඒත්තු අරගෙන තියෙනවා. විශේෂයෙන් කොවිඩ් වසංගතයත් එක්ක මම හිතන්නේ අපිට ආපු අර දේව ආශිර්වාදයක් වගේම ඒතරම් එච්චර කැමති වචනයක් නෙමෙයි. නමුත් දේව ආශිර්වාදයක් වගේ අපිට ආපු දෙයක් තමයි මේ අපිට තියෙනවා වගකීමක්. අපිට තියෙනවා සමාජය ඇතුලේ වගකීමක් කියන එක තේරුම් අරගෙන තියෙනවා. ඒතර ඒක ඇතුලේ රාජ්‍ය ආයතන වලට යම්කිසි රාජ්‍ය ආයතනයක් වැඩ කරන්නේ නැත්නම් ඒකට දොස් කියනවට වඩා මම හිතන්නේ වැදගත්ම දේ තමයි ඒ රාජ්‍ය ආයතනය ගැන යම් කිසි විදියක වැරද්දක් තියෙනවා නම් ඒ ආයතනයට ඇවිල්ලා එක්කෝ ඒ ආයතන නිවැරදි මගට හැරවීම ඒ සම්පූර්ණ වගකීම තියෙන්නේ මහජනතාව අතර. ඒතර මහජනතුමනි ඔබතුමා කතාවට බාධාවක් නෙමෙයි කරන්නේ. අපි දැන් මේ දකින්න වීඩියෝ දර්ශනයකුත් ඒත් අපේ පාසල් ශිෂ්‍යෙක් නිර්මාණය කරපු මේ කොවිඩ් වසංගත සමයේදීම නිර්මාණය කළපු නිර්මාණයක් ඔබතුමා ඒ ගැනත් පැහැදිලි කරා මේ කතාවත් එක්කම. ඔව් චතුක මේකත් ඉතාමත්ම වැදගත් දෙයක්. මේ අපේ ළමා විද්‍යාගාරයේ වැඩසටහනත් මේකත් එක්ක ගොඩක් බද්ධ වෙලා ගියාම දැන් ඒකත් නැවතත් අවධාරණය කරනවා. ළමා විද්‍යාගාරයනුත් අපේ නව නිපැම් කරුවන්ට ලැබිච්ච දායකත්වය මේක මම දන්නේ මේ සතියේ ළමා විද්‍යාගාරය ඇතුලේ අපේ දරුවෙක් පාසල් යන දරුවෙක් අපි ඒ දරුවගේ නම සහ පාසල ගැන කතා නොකර අපි කතා කරමු. මේ වගේ දරුවෝ තව දහස් ගණනක් මේ රට ඇතුලේ ඉන්නවා. මේ දරුවගේ දක්ෂතාවයකදී මේ දරුවගේ මේ කරපු නව නිර්මාණයට අද බංග්ලාදේශයේ ඇනවුම් ලැබෙනවා. ඔබ හිතන්න මොනතරම් දක්ෂ දරුවෝ ඉන්නවද කියලා. මොකද මෙතුමාත් එක්ක තිබිච්ච මූලික සාකච්ඡාවේදී කියපු දෙයක් අපේ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක තිබිච්ච සාකච්ඡාවේදී කියපු කාරණාවක් තමයි මේ නව නිර්මාණකරණයේ දෙන දරුවන්ට වෙනම පේටන්ට් බලපත්‍රයක් දිය යුතුයි. ඔබ හිතනවද මේ වගේ ඉස්සෙල්ලා අර රූපරාමුවේ පෙන්නපු දරුවා කරන ඒ මට්ටමේ ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමේ ඇනවුම් ගේන්න පුළුවන් ඩොලර් ගේන්න පුළුවන් දරුවෝ ඉන්නකොට වැඩිහිටියන්ට දෙන පේටන්ට් බලපත්‍රයක් ඇයි අපි මේ දරුවන්ට නොදෙන්නේ? ඒතර මේ දරුවෝ දක්ෂයි. මේ දරුවන්ට වයස් ભેදයක් නැහැ. මේ දරුවන්ට දෙන එකම දේ තමයි මම මීට ඉස්සෙල්ලත් මම කියපු දෙයක් තමයි චතුක අපේ ලංකාවේ ඉන්න නියම වැඩෝ ටිකක්. මේ දරුවෝ අතිශ්‍රේෂ්ඨයි. මේ දරුවන්ගේ හැකියාව අති විශිෂ්ටයි. නමුත් අවාසනාවකට මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ නැවතත් මම අධ්‍යාපන ක්‍රමයට ඇඟිලි දික් කරන්න කැමතියි. මොකද විවේචනය ඉතාමත්ම වැදගත්. මම ඉස්සෙල්ලා කිව්වා සාමූහික සමාජ වගකීම කියලා. ඒකෙදි විවේචනය කරේ ධනාත්මක විවේචනයක් නෙමෙයි. ඍණාත්මක විවේචනයක්. ඒක ඇතුලේ සමහරවිට රාජ්‍ය යාන්ත්‍රණයේ බිඳ වැටුණා, දේශපාලන යාන්ත්‍රණයේ බිඳ වැටුණා. මේ යාන්ත්‍රණ කඩා වැටෙන්න පත් කරා. මත ඒක නෙමෙයි විය යුත්තේ. අපි ඉතාමත්ම ධනාත්මක විවේචනයකට යා යුතුයි. පාසල් පද්ධතිය ඇයි මේ දරුවා අතරමං වුණේ? ඇයි මේ දරුවන්ට ඉදිරියක් නිර්මාණය නොවුනේ? මම ඒකයි අපි කතා කළ යුත්තේ. මොකද අපේ ඉන්නවා දක්ෂයෝ, අපේ ඉන්නවා වැඩෝ. නමුත් මේ වැඩන්ට අවශ්‍ය කරන තෝතැන්න අපි සාමූහිකව එකතු වෙලා වැඩ කර යුතුයි. මම මේ වෙලාවේ මේ එකතු වීම මම හිතන්නේ ගොඩක් වැදගත්. අපි මාධ්‍ය ආයතන විදිහට එකතු වුණා. විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක මේ එකතු වීම මම හිතනවා රටේ පෙරගමන, රටේ දිශානතිය අනිවාර්යයෙන්ම වෙනස් කිරීමකට වාදනය කරන්න පුළුවන් වෙයි කියලා. හොඳයි අපි සාකච්ඡාව හොඳ තැනකට රැගෙන ඇවිල්ලා තමයි විරාමය ලබා ගන්න සූදානම් වෙන්නේ. මේ තමයි වැදගත් වෙන්නේ. මොකද ප්‍රශ්න තියෙනවා නම් අපි විවෘතව කතා කළ යුතුයි. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම මාධ්‍ය විදියට ඉඩකඩ හදා දෙමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අපි මේ කරන්නේ රටේ අවදි කළ යුතු පිරිස් අවදි කිරීම. මොකද ඒ පිරිස අවදි කරොත් තමයි අපට රටක් විදිහට ඉදිරියට යන්නට පුළුවන්. අපි නිරතුරුව කතා කරන අපේ රට ඇතුලේ තියෙන රුපියල් ටික ඉතුරු කරගෙන රටින් පිට තියෙන ඩොලර් ටික අපිට රැගෙන එන પરම්පරාව බිහි කරන්න ඒ වෙනුවෙන් කැපවෙන කණ්ඩායම ඒ වෙනුවෙන් කැපවන වැඩසටහන විදිහට තමයි එකමගේ රට වැඩසටහන මේ වෙද්දී සමාජයේ බොහෝ දෙනෙක් හඳුනන වැඩසටහනක් බවට පත් වෙලා තියෙන්නේ. එhmenan අපි සාකච්ඡා කරමු. සාකච්ඡාවේ ඉතිරි අර්ධයේදී වැදගත් කාරණා බොහෝමයක් අපිට තවත් සඳහන් කරන්න හැකියාව ලැබෙවි. පෑන් පෑ ප්‍රවෘත්ති ප්‍රකාශය විරාමය ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව මුණ ගැහෙමු. ඔබ යලිත් එකමගේ රට වැඩසටහන සමගින් අපි නව්‍යකරණය වෙන්නට සූදානම් වෙන අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය ඒ සඳහා කොහොමද මේ අපේ අලුතින් හිතන પરම්පරාව දායක කරගන්නේ සහ ඔවුන් මේ කටයුත්ත සඳහා දායක කරගත්තාම ඔවුන්ට ලැබෙන වරප්‍රසාද මොනවද මේ සියල්ල පිළිබඳව අපි අද දවසේ කතා බහ කරන්න සූදානම්ින් ඉන්නවා. එහි මූලික
කාරණා ටික අපි කතා බහ කළා. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රානන්ද මහත්මයා අද මැදිරියේ සිටිනවා අපිත් එක්ක. ඒ වගේම නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රාංගික කොමේෂ් හල්වතුරු මැතිතුමනුත් අපිත් එක්ක සාකච්ඡාව සඳහා ඒක රාශියව සිටිනවා. මහාචාර්යතුමනි අපි දැන් සඳහන් කරා දැන් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඔබතුමන්ලාත් සූදානම් වෙලා මේ අර තියෙන ගැටලු ටික ලියාගෙන කොහොම හරි ඒ අවශ්‍ය කරන පදනම සකස් කරනවා, අවශ්‍ය කරන වේදිකාව සකස් කරලා දෙනවා අපේ රටේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. ඔවුන් දැන් නව නිපැයුම් විදිහට නිපැයුමක් කරලා ඉන්න අනතුරුව ඔවුන්ට අපි කියන්නේ අගය කිරීමේ හුදෙක් සම්මානයකට එහෙම නැත්නම් පදක්කමකට සීමා නොවි ඊට එහා ගිය ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමයි ඔබතුමන්ලා දැන් මේ සැලසුම් සකස් කරලා තියෙන්නේ. මම කැමති ඒ වැඩසටහන පිළිබඳව. දැන් මොකද අපි මේ කතා කරන්නේ අනාගතය. අපි ඉතිහාසය කතා කරා, වර්තමානය කතා කරා. අපි මේ අනාගතය පිළිබඳව කතා කරමු. චතුක මේ වැඩසටහනේ පළවෙනිම පටන් ගන්න තැන තමයි නව නිපැයුම්කරුවන්ගේ සමාජ කියන එක. ඒතර මේ නව නිපැයුම්කරුවන්ගේ සමාජ කියන එක තවත් එක්තරා විදිහක සාහිත්‍ය සංගමයක්වත් නැත්නම් ආගම් හෝ ජාතිය සම්බන්ධ කරගෙන යන සංගමයක් නෙමෙයි. මේක ක්‍රියාකාරී සංගමයක්. ඒතර මේ ක්‍රියාකාරී සංගමයේ අපි අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කරේ මේ සංගමයේ ඇතුලේ පාසලේ ගුරුවරු, දෙමව්පියෝ, දරුවෝ ඒ විතරක් නෙමෙයි චතුක අපිට පුළුවන් නම් ව්‍යාපාරික ප්‍රජාවත් බද්ධ කරන්න මේ පාසලට. ඒතර පාසල ඇතුලේ අවශ්‍ය කරන දේවල් ටික ඒ ව්‍යාපාරික ප්‍රජාවගේ සමහරවල් ශ්‍රමදායකත්ව වෙන්න පුළුවන්. එතනින් හරිය ගිහලා පස්සේ ඕගේ මේ දැනුම වෙන්න පුළුවන්. සමහරවල්ට එතනින් හා ගිහිල්ලා මුල්ලිමේ දායකත්වයක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම අර සාමූහික සමාජීය වගකීම කියන තැනින් එකතු කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක ඇතුලේ එකතු කරලා මේ දරුවෝ නිර්මාණය කරන දේවල් අපිට පුළුවන් ද සමාජයට ගෙනියන්න. මොකද සමහරලාවට චතුක මේ අපේ තියෙනවා රටේ පොඩි වැරදි මතයක්. සමහරලාට රටේ විතරක් නෙමෙයි චතුක ජාත්‍යන්තරව තියෙන මතයක් තමයි මේ නව නිර්මාණ කියලා කියන්නේ රොබෝ තාක්ෂණය කියන එක. නව නිර්මාණ කියලා කියන්නේ රොකට් සයන්ස් කියන එක. නව නිර්මාණ කියන්නේ විද්‍යාමය තාක්ෂණය කියන එක. නෑ ඇත්තට මෙහෙම නෙමෙයි චතුක මේ දැන් අපි රූපරාමෝ දකින මේ දරුවා ගිය වසරේ සහසක් නිපැයුම් තරගාවලියේ දසිස් සම්මානය ලැබපු දරුවා. ඒතර දසිස් කියන්නේ ජීවිතේ එක්වරක ඒ කියන්නේ ජීවිතේටම ලැබෙන්න පුළුවන් එකම එක අවස්ථාවක තමයි ලැබෙන්නේ. මේ දරුවා තමයි ඒකට ඒ වාසනාව කිව්වේ 2019. මේ දරුවා නිර්මාණය කරන්නේ චතුක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයකට උත්තරයක්. ඒතර මේ ප්‍රශ්න හොයාගැනීම ඉතාමත්ම වැදගත්. ප්‍රශ්නයකට උත්තරයක් හොයාගෙනනකොට ප්‍රශ්නේ හොයාගැනීම ඉතාමත්ම වැදගත්. මේ දරුවාගේ නිර්මාණය මම හිතන්නේ මේකත් ළමා විද්‍යාගාරය ඇතුලේ මේක පෙන්වනකොට අපේ දරුවන්ට අපේ වැඩිහිටියන්ට මේක මතක ඇති මේ වැඩසටහන. මේ දරුවා නිර්මාණය කරන්නේ චතුක අපි හැමෝටම තියෙන ගැටලුවක් මේ සිප් එක අරින වහනකොට සමහරවිට හම අහු වෙනවා. සමහරවිට රෙද්දක් තියෙන එක අහු වෙනවා. සමහර ලාවට මේ බෑග් එක වහලා ඒ කෑල්ල අහුවෙලා සිප් එක කැඩිලා යනවා. මෙන්න මේ ගැටලුවට තමයි මේ දරුවා නිර්මාණයක් කරන්නේ. ඒතර මේ දරුවා ඒ කරපු නිර්මාණයට මේ දරුවට ලැබුණා ජාත්‍යන්තර සම්මානත් රාශියක් ලැබුණා. මොකද තව අමතක කරන්න ඕන දෙයක් නෙමෙයි චතුක මේ දරුවන්ට ලොකු අවස්ථා ගොඩක් ලැබෙනවා. නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ මේ තරගාවලියට බද්ධ වුණාට පස්සේ ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් වලට ලක් කරන්න හම්බ වෙනවා. මේ දරුවට මම හිතන්නේ ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ම ලැබුණා මේ නව නිර්මාණය. ඒතර ඒ වගේ මේ අර මෙතනින් නවතින ක්‍රමවේදයක් නෙමෙයි. ඔව් මේ තියෙන්නේ අපි ගිය වසර ගත්තොත් අපේ දරුවෝ ගියා ජාත්‍යන්තර තරඟ 4කට. ජාත්‍යන්තර තරඟ 4කට ගියා. තායිලන්තය, ඉන්දුනීසියාව, ඊට පස්සේ කැනඩාව වගේ රටවල් 4කට අපේ දරුවෝ ගියා. විශ්වාස කරන එකක් නෑ අපේ දරුවෝ රටට ගෙනාවා රන් සම්මාන 11ක්. රන් සම්මාන 11. රන් සම්මාන 11ක් ගෙන අපේ දරුවෝ 34 දෙනෙක් පිටරට මේ තරගාවලි වලට සම්බන්ධ වෙලා තිනවා. සමහරවිට ජනමාධ්‍ය වලින් ඊතරම් පිළිගැනීමක් මේ දරුවන්ට ලැබෙන්නේ නැතුව ඇති. මේ දරුවෝ එයාපෝට් එකෙන් ලංකාවට එනකොට රන් මල් මාලා දාලා නැතුව ඇති. මල් මාලා දාලා මේ දරුවන්ව පිළි අරගෙන නැතුව ඇති. නමුත් මේ තියෙන්නේ පහුගිය වසරේ 2019 වසරේ අපේ දරුවෝ ගෙනාපු සම්මාන රනින් ලංකාව බපලපු සම්මාන. ඒතර මේ දරුවන්ට අවස්ථා ගොඩක් ලැබෙනවා චතුක මේ නව නිර්මාණ කරන දෙන එක. අපි උත්සාහ කරන්නේ අර මේ යම්කිසි විදියක අර කියන තෝතැන්න නිර්මාණය කිරීමයි අපි අවස්ථාව කරගන්න උත්සාහ කරන්නේ. මේක තනියෙන් කරන්න බෑ චතුක. කොහෙත්ම මේක තනියෙන් කරන්න පුළුවන් රාජකාරියක් නෙමෙයි. මොකද මේකේ යම්කිසි විදිහක ආකල්පමය වෙනසක් කිරීමේ වැදගත්කමක් තියෙනවා. මොකද අපේ ගුරුවරයා තාම හිතාගෙන ඉන්නේ කොහොම හරි කරලා ඒ සිලබස් එක කවර් කරන්න ඕනේ කියන එක. මම හිතන්නේ ගුරුවරයාට දොස් කියන්න බෑ. එහෙම නොකිරුවොත් අවුරුද්ද ඉවරනකොට එක්ක විදුහල් පෙළතුමාගෙන් ඒ කලාපකාරයන් ඒක දෙකෙන්ම බේරුණත්
පන්තියේ ඉන්න ළමයි 35ද 40 ඒ ළමයි 40 දෙමව්පියන්ගෙන් බේරෙන්න හම්බ වෙන එකකට මේ තියෙන මේ හිතීම මේ තියෙන ආකල්පය කොහොමද වෙනස් කරන්නේ? එක පැත්තකින් අපේ දෙමව්පියන්ගේ ආකල්පය වෙනස් කරන්න වෙනවා. මේ දරුවෝ පොතටම මෙහිර කරලා තියාගෙන මේ දරුවන්ගේ ඇතුලේ තියෙන මේ ඇඟ ඇතුලේ චරිතයක් ඉන්නවා. මේ චරිතෙට එළියට එන්න අවස්ථාව දෙනවනේ. මේ ඇඟ ඇතුලේ නිර්මාණශීලීත්වයක් තියෙනවා. මේක එළියට ගන්න ඕනේ කියලා අපි දෙමව්පියන්ට කියන්න ඕනේ. ඒක කියලා අපි මෙතන වැඩසටහන් කීයක් කරත් මං හිතන්නේ අපේ දෙමව්පියන්ට ඒක තේරුම් කරන්න පුළුවන් කියලා. මේක ප්‍රායෝගිකව කරන්න වෙනවා. ප්‍රායෝගිකව කරන්න තමයි අපි අර නවනිපැයම් කරුවන්ගේ සංගම් නිර්මාණය කරන්න උත්සාහ කරන. ඒතර ගුරුවරයාට රාජකාරියක් මේක ඇතුලේ නිර්මාණය වෙනවා. ගුරුවරයා මේකේ කොටස්කරුවෙක් බවට පත් වෙනවා. පරණ විදුහල්පතිතුමා මේකේ කොටස්කරුවෙක් බවට පත් වෙනවා. ආචිසි සංගම් ටික මේකේ කොටස්කරුවෙක් බවට පත් වෙනවා. ඒතර මේ ඔක්කොම ටික එකතු වෙලා මේ ඊළඟ પરම්පරාව අපේ પરම්පරාව අසාර්ථක අපි දීන පරාජිත තැනක ජීවත් වෙන්නේ. අපි මෙතන ලොකුවට පාරම් බෑවඩ. නමුත් අපේ ඊළඟ પરම්පරාව නිර්මාණය කරොත් අපිට අනිවාර්යෙන් පුළුවන් වෙයි මේ රට සංවර්ධිත තැනකට ගෙනියන්න ඒ දරුවන්ගේ උර මතින්. ඒක තමයි අපි මේක තුල කරන්න යන්නේ. ඒ කියන්නේ අපි සැබවින්ම දැන් අර සම්මාන 12ක් අරගෙන ජාත්‍යන්තරේ ජයගෙන එනකොට අපි කියන්නේ රෙඩ් කාපට් හීරෝස්ලා හරි නම් එහෙම නැත්නම් රතු වලස් මතින් ගෙන්නන්නට ඕන වීරයෝ. හැබැයි ඒ සඳහා අවශ්‍ය ප්‍රසිද්ධිය එහෙම නැත්නම් මාධ්‍ය හරහා ඉඩකඩ ලබා දුන්නාද කියලා අපිට ප්‍රශ්න කරද්දී අපි ඒ නිසාම තමයි එකමගේ රට වැඩසටහන මට පුංචි දෙයක් ඕක කියනකොට අමතක වෙන දෙයක් මම කියන්න මට මේ අවස්ථාව දෙන්න. මේ අපි කතා කරේ 2019 ගැනනේ. 2020 මේ වෙනකොට අවාසනාවන්ත තත්ත්වයක් ලෝකෙම තියෙනවා. නමුත් මේ වසරේ කැනඩාවේ තිබිච්ච ඕපන් කම්පිටිෂන් එකක් එහෙම නැත්නම් විවෘත තරගාවලියකදී ඔය විශ්වාස කරන එකක් නෑ ලංකාවේ දරුවෝ දෙන්නෙක් එක දරුවෙක් රන් සම්මානයක් සහ රෙදි සම්මානයක් මේ රටට ගෙනල්ලා තියෙනවා මේ වෙලාවෙනකොට. මේ ප්‍රශ්න මැද්දේ මෙන්න මෙයයි අපි අවබෝධ කරගත යුත්තේ. වැඩ ඉන්නවා නම් ඒ වැඩන්ට අවශ්‍ය කරන ඒ තෝතැන නිර්මාණය කරලා දීමේ වගකීම නිලධාරීන් විදිහට කටයුතු කරන මෙතුමන්ලාගේ වගකීම. ඒ නිසාම තමයි නවනිපැයම් කරුවන්ගේ කොමිසම සහ අධ්‍යාපන අමාත්‍යාංශය මේ අවබෝධ කරගෙන කටයුතු කරලා තියෙන්නේ. චිත්‍රානන්ද මහත්මයා අර මුලින්ම සඳහන් කරා ලේකම්තුමා පුළුවන් ද අපේ පුංචි දරුවන්ට පේටන්ට් බලපත්‍රය ලබා ගන්න. ඒ සඳහා ලිපි ලේඛන සකස් කරද්දී මහාචාර්යතුමා කියලා තිනවා ඔව් පුළුවන්. ඒ නිසා ඒ ලිපිය එතනින් නතර වෙලා තිනවා. දැන් ලේකම්තුමනි අපි දන්නවා පාසල් ඇතුලේ සංගම් මේ කව ගණනාවක් තිබෙනවා. හැබැයි මේ පිහිටවන නවනිපැයම් කරුවන්ගේ කවය ඊට වඩා ප්‍රායෝගික තලයේ කවයක්. එහෙම නැත්නම් සංගමයක්. මේ සංගමයට එකතු වෙන අපේ පාසල් ශිෂ්‍ය පරම්පරාවට ඔවුන්ට ලැබෙන වරප්‍රසාද මොනවද? ඔවුන් යමකට එකතු වෙන්නේ දැන් සමහරු ඡායාරූප සංගමයට එකතු වෙන්නේ ඡායාරූපකරණයට තියෙන ඇල්ම කැමැත්තත් එක්ක. දැන් ඒක නවනිපැයම් කරුවන් විදිහට ඉදිරියට එන්න කැමැති උදවිය තමයි නවනිපැයම් කරුවන්ගේ සංගමයට එකතු වෙන්නේ. හැබැයි ඔවුන්ට ඉදිරි අනාගතයේ පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්න ඕනේ. ඒ අමාත්‍යාංශයට තමයි ලොකු වගකීමක් තිබෙන්නේ. ඔබතුමන්ලා කොහොමද මෙතුමන්ලාගේ මේ කාර්යයට සක්‍රීය දායකත්වය ලබා දෙන්නේ? ඇත්තම චතුක මහාචාර්යතුමා කිව්වා වගේ දරුවෝ හැම තිස්සෙම නිර්මාණකරණයට ලැබි. ඕන් අලුත් දෙයක් හොයාගන්න උත්සාහ කරන කොයි වෙලෙත්. කුඩා කාලේ ඉඳන් මම දන්නේ කඩලා හරි යමක් මෙල්ල දෙකට කඩලා තුනක් කඩලා හරි එකතු කරලා අලුත් දෙයක් දෙන්න. ඉතින් ඒ හැකියාව සහ උන්ගේ උනන්දුව තියෙනවා. අපි කල යුත්තේ මේක ඔබදමීමක් කරලා යන්නේ. ඉතින් දැන් මේ ඔබ කිව්වා වගේ දැන් මේ අපේ පන්ති කාමරවල තියෙන සමාජ සංගම් කීපයක්. දැන් අපි පහුගිය දවසේ කතා කරා එකක් තමයි අපේ තිබුණා වාණිජ සංගම කියලා. කොමර්ස් ක්ලබ් කියලා. අපි ඒක පරිවර්තනය කරා ව්‍යවසායක සංගම් බවට. ව්‍යවසායක වර්තමානයේ. ඒකට අලුත් ලෝකයක් එක්ක යන්න. ඒක මේ සංගම් අපි මේ පන්ති කාමර තුල නවනිපැයම් සංගම් පිරනවා. මම හිතනවා මේ සංගම් දෙකෙන්ම එළියට යන්න පුළුවන් ලේසියම දරුවට ලෝකෙට එබිලි බලන්න පුළුවන්. අපි ලෝකයේත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ නිසා සමාජයත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් පුරුකක් හැදුවොත් අපි හොදන්නක් හැදුවොත් මේ දරුවාගේ නිර්මාණ ඉක්මනින්ම සමාජයේ දැහැ ගන්නවා. ඒකට එහෙම ගත්තාම නිකම්ම වෙළඳ පොලක් වෙනවා. ව්‍යාපාරිකයම දැහැගත්තාම තමන්ගේ නිෂ්පාදන උසස් කරන්න පුළුවන්. තමගේ නිෂ්පාදනය මටසිල්ලු කරන්න පුළුවන්. එතකොට නිෂ්පාදන පරිමාව වැඩි කරන්න පුළුවන්. වේගය වැඩි කරන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් ක්‍රම හදනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙනවා මේ කාර්යක්ෂමතාව වැඩි කරලා නිෂ්පාදකතාවය වැඩි කරන්න, ප්‍රොඩක්ටිවිටි වැඩි කරන්න. අපිට ඒකම අවශ්‍ය වෙන්නේ දැන් අතිගරු ජනාධිපති සහභාගී දැක්මේ තියෙන්නේ වර්තමාන වෙළඳ ලෝකයට ගැලපෙන දරුවෙක් නිර්මාණය කිරීම තමයි තේමාව තියෙන ප්‍රධාන වශයෙන්. ඔබතුමා පැහැදිලි කරනකොට අපි මේ දරුවන්ගේ නිර්මාණ වීඩියෝ දර්ශන දකිනවා. නමුත් ඔබතුමාට ඔබතුමාගේ කතාව පැහැදිලි කරන්න පුළුවන්. ඔව්. එතකොට ඒ ඔස්සේ අපි දැන් අධ්‍යාපනයේ වෙනසක් කරන්න අර ඔබ කිව්වා වගේ දැන් අපි යන්නේ ගමන යන්න. ඒ කියන්නේ ඊළඟ 21 7 වසරේට ගැලපෙන දරුවෙක් නිර්මාණය කරන්න හැකි හැම සපස්බම නිර්මාණය කරලා එතෙන්ට යන්න. ඒකට එතන අපිට පුළුවන් මේ දරුවන්ගේ
සමාජයට ලෝකයට අවශ්‍ය වෙන දේ සමහර විට අපි ජාත්‍යන්තරයේ ඉල්ලන දේ අපි දෙන්නේ නැහැ. වර්තමානයේ අවස්ථාව අපි දෙන්නේ නැහැ. දැන් අපි රැකියාවක් ගත්තොත් රැකියාව නැහැ කියලා ලත වෙනවා. නමුත් රැකියාව සතියන්ත පත්‍රයක් ගත්තොත් රැකියාව 10 ගණක් තියෙන මේ අබැරතු. නමුත් ඒකටත් ඉල්ලුම් ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි දරුවා ප්‍රායෝගික දරුවෙක් කරන්න තමයි හදන්නේ. දැන් න්‍යායාත්මකව කිව්වා අපි ආරම්භයේ කිව්වා න්‍යායාත්මක කියලා. දැන් අපි න්‍යායාත්මක කරේ බැහැර වෙනවා. අපි NI එකට කිව්වා ජාතික අධ්‍යාපන ආයතන වශීමාල වෙනස් කරන්න. දැන් කරගෙන යනවා. ඒකට එතන අලුතෙන් ආපු නවරත්න මහත්තයා ડોક્ટર ආචාර්ය නවරත්න මහත්තයා සම්පූර්ණයෙන්ම දැන් ඒ තේමාව වෙනස් කරලා යන්නේ වැඩ ලෝකේ ගැන පැහැදිලි දැක්මක් ඇදුවා. අර ඔබ කිව්වා දැන් ෆෝන් එක ගැන කතා කරා අපි. ඒකට දැන් අපි හදන්නේ තාම සම්ප්‍රදායික ෆෝන් එක. ඇයි අපිට ස්මාර්ට් ෆෝන් එක හදන්න බැරි කියලා. ඒ වගේ එතෙන්ට අපි යන්න ඕන. ඉතින් මේ දරුවෝ දක්ෂයි. ඒ දක්ෂතා හඳුනා ගන්න අපි දක්ෂ වෙන්න ඕන ඉස්සෙල්ලා. දැන් ඒත් එක්කම ලේකම්තුමනි ඊළඟ කාරණේ තමයි දැන් දරුවෝ දක්ෂයි. දරුවෝ කැමති. දරුවෝ කැමති වුණාට සමහර වෙලාවට අම්මලා තාත්තලා කැමති නැහැ. මේ ඕවා කරලා කොහොමද ඊට පස්සේ කැම්පස් යන්න මේ ලකුණු ටිකක් එහෙම මදි වුණාම මේ ඔය කියන ඒවා ගෙනල්ලා දෙනවද? ඔය නව නිර්මාණ ඛණ්ඩද මෙහෙම අහන මේ තමයි ඇත්ත. මේ ඇත්ත කතාව. එහෙම නෙමෙයි ඉගෙන ගන්න ඕනේ ඉගෙනගෙන කැම්පස් එකකට යන්න ඕනේ ගිහිල්ලා උපාධියක් කරගත්තේ නැත්නම් රසාවක්වත් කරන්න වෙන්නේ. මෙන්න මේ මතය ඒකටත් අපි හැදුවා මේ චතුක අපි හැදුවා දැන් අලුත් විෂයමාලාව තුළ මේ අපි තියෙන්නේ අපි අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් හෝ දැන් එලෙවල් අවුරුදු දෙකක් ඉඳලා පැය දෙකකින් විතර දැනුම අයින විභාගෙ දීලා. නමුත් ඒක සාර්ථක නැහැ. ඒ නිසා අපි ඒවා දැන් අර මොඩියුල් බේස් ක්‍රමයට දැනුම අයින්ද. ඒ කියන්නේ අපි අතෙන්ට යන අවසාන වශයෙන් යනකොට මේ දරුවාගේ දැනුම මැනලා තියෙනවා අවස්ථා කීපයකින්. ඒක අපි එකතු කරලා ගන්නවා. ඒකෝර මේ අවස්ථා කීප දැනුම අයවට අපිට පුළුවන් මේ අර අවස්ථාව වලට ඔය නිර්මාණ එකතු කරන්න. දරුවාගේ දායකත්වය කොහොමද දීලා තියෙන්නේ? මොන පැත්තද දක්ෂ දරුවා? අපි දරුවා අඳුනගන්නේ නැහනේ. අපි හිතන්නේ මේ විභාගයේ ශිෂ්‍යත්වයෙන් දරුවෙක් පෙළනොත් හිතනවා දරුවා ඉවරයි. එතනින්ම ඉවරයි. ජීවිතේම ඉවරයි. නමුත් ඒ දරුවාගේ අනිත් දක්ෂතා හඳුනා ගන්න අපි. දරුවාට ගණන් බැරි වුණාට තව දේවල් පුළුවන්. සංගීතය පුළුවන්, නැටුම් පුළුවන්, ගායනය පුළුවන්, නිර්මාණ පුළුවන්. ඒ අපි හඳුනා ගන්න. ඉතින් මම හිතන්නේ අන්න ඒ ඔස්සේ ගියොත් අපිට පුළුවන් ඉතා ඉක්මනින් මේ දරුවාගේ දක්ෂතා මොකටද දරුවා දක්ෂතාවය තියෙන්නේ. ඒක මොනවද අපි ඒ ඔස්සේ යන්න. ලේකම්තුන් දැන් සහසක් නිපැවුම් තරගයට සහභාගී වෙලා ඒ ජාතික මට්ටමේ ජයග්‍රහණය කළා. දැන් මේ අපි හදනවනේ පාසල් වල නව නිපැවුම් කරුවන්ගේ නව නිපැවුම් සංගමයක් හදනවනේ. එතකොට එහෙම ජයග්‍රහණ ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා යම් උදව්වක් උපකාරයක් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා යම් සහනයක් ලබා දෙන්න ඔබතුමන්ලා කල්පනා කරලා තියෙනවද? ඔව් සහනයක් කියන්නේ කිසියම් සහතිකයකට ලකුණක් දෙන්න. ඒතකොට පුළුවන් සෙට්කෝ එකෙන් දරුවාට දෙන්න ඉස්සරහට යන්න. එහෙම කරේ නැත්නම් අපිට දරුවෝ උනන්දු කරන්න බෑනේ. අර ඔබ කිව්වා දෙමාපියෝ යන්නේ ලකුණු ගන්න විභාගයෙන් ලකුණු ගන්න. ඒතකොට ඔය ආකල්පෙන් අපි වෙනස් කරනවා. දෙමාපියෝ වෙනස් ගන්න ඕන. මුගක් වෙලාවට දෙමාපියෝ හිතන්නේ මෙහෙමයි. දැන් අපි අර පළවෙනි වාරේ විභාග නැති කරේ. අර පළවෙනි වාරේ විභාග අපි ඕන්න එක වාරේ විභාගේ. එතකොට පළවෙනි වාරේ දරුවෙක් ක්‍රියාකාරීත්වයට ක්‍රීඩාවට ඒ දරුවෝ දුන්නා. එතකොට කිසිම දරුවෙක් ක්‍රීඩාවට එන්නේ නැහැ. දැන් දරුවා ක්‍රියාකාරී නැත්තේ ඇයි? නිරෝගී නැත්තේ ඇයි? එතෙන්ට එන්නේ නැහැ. එතකොට දරුවෝ සේරම අධ්‍යාපන වෙලා විභාග කේන්ද්‍රීය ක්‍රමයට යොමු වෙලා. අම්මා කියන්නේ නෑ ඒකට යන්න එපා. ට්‍රිප් යන්න එපා. ඔයවත් යන්න එපා ගානේ කාමරේටලා. අන්න එහෙම දරුවෙක් නෙමෙයි අපිට ඕනේ. එළියට සමාජයට බහැලා වැඩ කරන දරුවෙක් ඕනේ. සමාජයට ආදරය කරන මිනිස්සු ආදරය කරන දරුවෙක්. එහෙම දරුවෙක් හදන්න අපි විවෘත කරන්න ඕන මේක. ඒ කියන්නේ නිකන් අර බිම්ගේක හිර කරලා එහෙම නැත්නම් කලුවර කාමරයක දාලා තනි කරලා හැදුවට පස්සේ ඔහුට ලෝකේ පේන්නේ නැහැ. ඉන්න අනතුරුව වසර ගානකට පස්සේ ලෝකෙට නිරාවරණය වුණාම ඔහුට ලෝකේ නුහුරුයි. ඊට පස්සේ ඔහුට පෞරුෂයකුත් නැහැ. අන්නේ පෞරුෂය නැති પરම්පරාවක් වෙනුවට පෞරුෂවත් પરම්පරාවක් නිර්මාණය කරන්න තමයි නව නිපැයුම් කරුවන්ගේ කොමිසම සහ අධ්‍යාපන අමාත්‍යාංශය මේ සූදානම් වෙන්නේ. අම්මලා තාත්තලාත් මේ කටයුතු සඳහා සූදානම් වෙන්න ඕනේ. එහෙම කිව්වට අපි ඉගෙන ගත්තේ ඔහොම නෙමෙයිනේ. අපි පාඩම් කරා, අපි විභාග කරා කියලා නෑ. ඔබ වෙනස් වෙන්න ඕනේ. ඔබ වෙනස් කරන්න, ඔබේ හිතුවිලි પરම්පරාව වෙනස් කරන්න තමයි අපි මේ වැඩසටහන. අපි වෙලාව බලලෙමු. වෙලාව බලලා යාලි සාකච්ඡාව සමග එක්වෙමු. අපි වැඩසටහන ඉතාම හොඳ තැනක රැගෙන ඇවිත් තියෙන්නේ. මොකද අධ්‍යාපනයේ ප්‍රායෝගිකකරණය පිළිබඳව අපි වැඩසටහන් වලදී කතා කරා. අධ්‍යාපනයේ ඒ ප්‍රායෝගිකකරණය සඳහා වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමන් අපිත් එක්ක අද දවසේ වැඩසටහනට පැමිණ තිබෙනවා. එතුමන් ඉන්නේත් බොහොම සුබවාදී තැනක. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමත් මේ වගේ තැනක ඉන්නවා නම් අපේ අම්මලා තාත්තලා ටිකත් ඒ සුබවාදී තැනට පැමිණිය යුතුයි මහාචාර්යතුමනි. දැන් මේ සහසක් නිපැවුම් තරඟය ඔය තරගය ගැන අහලා තියෙනවා. සමහර වෙලාවට අම්මලා තාත්තලාත් අහලා ඇති. දරුවෝ ඔය පිළිබඳ දන්නවා ඇති. සමහර වෙලාවට දැන් දරුවෙක්ට උනන්දු ඇති වෙනවා අම්මේ තරගයක් තියෙනවා. මේ තරගෙට මම මොන හරි හදන්න මට පුළුවන් මොන හරි දෙයක් කරන්න. අර ඔබතුමා බොහොම මේ වටිනා අදහසක් පළ කරා.
නව නිපැයුම් කියන්නේ රොකට් සයන්ස් නෙමෙයි. රොබොටික්ස් විතරක්ම නෙවෙයි. ඊට එහා ගිය හැමදේම තියෙනවා. මෙන්න මේ සංකල්ප එක්ක සහසක් නිපැයුම් තරගය පිළිබඳවත් තරගය සහ ප්‍රදර්ශන මෙවර ප්‍රදර්ශනය නම් නව පවත්වන්නට හැකියාවක් නැති වෙයි. නමුත් ඔබ තරගය සංවිධානය කිරීම පිළිබඳව මීට කලිනුත් පැහැදිලි කරා. අපි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් එහි තියෙන ඉඩකඩ සහ ඒ අවස්ථාවන් මේ අලුත් වැඩෙත් එක්ක ලැබෙන වරප්‍රසාද ඒ සියල්ල පැහැදිලි කරමු මහාචාර්යතුමා. චතුක ඊට ඉස්සෙල්ලා මෙතුමා මම අහපු ප්‍රශ්නෙට මම මෙතුමගෙන් අහපු ප්‍රශ්නුත් මම පොඩ්ඩක් එකතු කරනවා. චතුක ඇහුවා මෙතුමගෙන් මේ මොනවද මේ දරුවන්ට ලැබෙන්නේ කියලා. චතුක මේ දරුවන්ට ලැබෙන වැදගත්ම දේ තමයි මේ දරුවන්ට නැති වෙච්ච සතුට. මේ දරුවෝ මාර පීඩනයක ඉන්නේ. අපි උත්සාහ කරන්නේ මේ දරුවන්ට නැති වෙච්ච සතුට ගෙනල්ලා දෙන්න. චතුකට මතකද අපි ඉස්කෝලේ යනකොට 7:00 ඉස්කෝලේ බෙල් එක ගහනවා. බෙල් එක ගහනකොට බැරි වෙලාවත් 7:00 නැතුව 7:35ට ඉස්කෝලේට ගියොත් මොකද වෙන්නේ? ගේට්ටුවෙන් එළියනේ. එළියේ ඉඳලා ඇතුළේම තියන්නේ නැහැ නේ. ඊට පස්සේ ඇතුළට යනවා. ඊට පස්සේ ඇතුළට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තියෙන ඉතින් එක එක ක්‍රියාකාරකම් මොනවද? ඒ පාසලට වැඩියෙන්ම ආස කරන ක්‍රියාකාරකම් මතකද ඒ දවස්වල කරපු? පිට්ටනියේ තුත්තිරි ගලවන. තුත්තිරි ගලවන කියන්නේ. මෙතුමා ওই කතාව කියනකොට මට මතක් වුණේ ඒ ඉස්කෝලේ පරක් වෙලා ගිහිල්ලා තුත්තිරි ගලවපු කතාව. චතුකට හිතෙන්නේ නැද්ද ඔය තුත්තිරි ගලවනකොට අපේ දරුවෝ කී දෙනෙක් අලුත් නිර්මාණ කීයක් කරන්නේ නැද්ද කියලා. තුත්තිරි ගහ නිකන් අතින් ඇද්දම එනවට වඩා කූටු කෑල්ලකින් ගලවන්නේ නැති. සමහරවිට තව මොකක් හරි එකක් කරන්නේ. සමහරවිට ලීව කරලා ගලවන්නේ නැති. අර යාළුවොත් එක්ක කතා කර අර සමාජයේ අනිත් පුරුක් එක්ක කමියුනිකේෂන් එක නැත්තම් ඒ සහසම්බන්ධය නිර්මාණය කරන ගමන් ඒ ඔවුන්ගේ අදහසුත් එක්ක ඒක විඳින ගමන් ඒක මම හිතන්නේ තුත්තිරි ගලවනකොට ළමයි කීප දෙනෙක් පොඩ්ඩක් අවුවට දුක් විඳින්නේ නැති. නමුත් එතනින් එහා ගිහිල්ලා අපේ දරුවෝ ඒක වින්දා. සමහරවිට තව ළමෙක් තල්ලු කරනවා. මේ ඇතුලේ ළමයාගේ අවශ්‍ය කරන ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ නව නිර්මාණ කරන්නට යෙදෙනකොට මේ ළමයි ගොඩක් දේවල් ජීවිතේ එකතු කර ගන්නවා. සතුටට අමතරව තමන්ගේ ජීවිතය ඇතුලේ ඉන්න නියම චරිතේ එළියට ගන්නවා. චතුක මෙතුමා යම්කිසි විදිහක පැහැදිලි කිරීමක් කරන්න සහ චතුකත් උත්සාහ කරා ඒ වචනේ ගන්න. මේ දරුවෝ අන්තිම ඉලක්කය තමයි විශ්වවිද්‍යාල ගත කරන්නේ. ඒතකොට නව නිර්මාණකරණය යන දරුවෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වෙයිද? මම දැන් ඒක තමයි චතුක වියන්ගෙන් ඇහුවේ. මම ඩිරෙක්ට් ඒක අර විවෘත ප්‍රශ්න ඇහුවොත් ඕක තමයි ඇහුවේ. නෑ චතුක ඇත්තටම මම විශ්වවිද්‍යාලේ හිටපු කාලේ විදියට මම කල්පනා කරොත් ඇත්තටම මේ පොතේ හිටපු දරුවන්ට වඩා මම හිතන්නේ මගේ හිටපු සම වයසේ හිටපු මගේ සගයෝ මට සමහරලාට මේ වැඩසටහනින් පස්සේ යම්කිසි විදියක දෝෂාරෝපණය කරලා නමුත් මම දැක්කා පොතේ හිටපු දරුවන්ට වඩා පොතේ එළියේ හිටපු සමහරලාට බාහිර ක්‍රියාකාරකම් වල යෙදිච්ච ක්‍රීඩා කටයුතු වල යෙදිච්ච මේ දරුවන්ට විශ්වවිද්‍යාලවල ලොකු ගැම්මක් වෙනවා. ලොකු පන්නරයක් තිබුණා. මොකද ඔවුන්ට අර ස්ට්‍රෙස් එක නැත්තම් එන පීඩනය දරා ගැනීමේ හැකියාව තිබුණා. ඒතර නව නිර්මාණකරණයේ යෙදෙන දරුවෙකුට નિરાයාසයෙන්ම මේ කියන අර පරාජයට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. එතකොට නව නිර්මාණකරණයේ එක නව නිර්මාණයක් තරඟාවලියකට ගේන්න ඉස්සෙල්ලා නව නිර්මාණ 100ක් බිඳ වැටලා තිනවා. ඒතර මේ පරාජයට කොහොමද මුහුණ දෙන්නේ කියන එක නව නිර්මාණකරුට નિરાයාසයෙන්ම ලැබෙන දෙයක්. ඒක පළවෙනි කාරණාව. ඒතර ඔය කතා මොනවා කිව්වත් අපේ දෙමව්පියෝ කැමති නැහැ ඔය කතාවට යවන්න. පුංචි කැරට් එකක් පෙන්වන්න සිද්ධ වෙනවා. කැරට් තලයක් විදියට නෙමෙයි අත්තටම අපි උත්සාහ කරන්නේ. නමුත් නව නිර්මාණ කරන මේ දරුවව යම්කිසි විදිහේ අගයීමක් නැත්නම් පිළිගැනීමක් දිය යුතුයි. අපි දැක්ක පහුගිය වසරවල් වල මම කිව්වේ පටන් ගන්නකොට මෙහෙම පිළිගැනීමක් තිබුණේ නැහැ. නමුත් මේ පිළිගැනීම දිය යුතුයි. සහ වුණ ඇගීමකට ලක් විය යුතුයි ජාතික මට්ටමේ. එතකොට ඒකට අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය. අපිට අමතක කරන්න හොඳ නැහැ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒකේ මහාචාර්ය සම්පත් අමරතුංග සභාපතිවරයා ඒ වගේම තමයි ආචාර්ය ප්‍රේමකුමාර ඒකේ සෙක්‍රටරි. ඒතර මේ ඔක්කොමල්ලම එකතු වෙලා අපි උත්සාහ කරනවා නව නිර්මාණකරණයේ යෙදෙන දරුවන්ට අලුත් අවස්ථාවක් දෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයට ජාත්‍යන්තර ජාතික මට්ටමේ තරඟවලට සහභාගී වෙලා ඒ තරඟ ජයග්‍රහණය කරාට පස්සේ ඔවුන්ට ලැබෙන කෝට එක වගේම කෝට එකක් අපි උත්සාහ කරනවා ලබා දෙන්න මේ නව නිර්මාණකරුවන්ට. ඒතර ඒක තමයි ඔබට ලැබෙන සුන්දරම අදහස වෙන්න පුළුවන් අපේ දෙමව්පියෝ මේක වැඩසටහනකට නමුත් දරුවන්ට ගත්තොත් අර මම කියපු හැම ප්‍රතිලාභයක්ම ලැබෙනවා. ඒතර චතුක මගෙන් ඇහුවේ මේ ප්‍රතිලාභات එක කියන්න කියලා සහසක් නිපැයුම් වැඩසටහන ගැන. සහසක් නිපැයුම් 20යි 20 ගත්තොත් අපි එක්තරා කාලයක හිතුවා සහසක් නිපැයුම් 20යි 20 අපි කරන්නේ නැහැ මේ පවතින වාතාවරණයත් එක්ක. නමුත් අපි ඒක ඔන්ලයින් ක්‍රමවේදයට තරගාවලිය ආරම්භ කරා. මේ වෙනකොට අපි එක්
වරක් පාසල් නැවත පටන් ගනී දෝ කියලා හිතාගෙන නැවතත් පාසල් දරුවෝ ඉලක්ක කරගෙන අපි මේ ඩෙඩ්ලයින් එක නැත්තම් මේ තරඟාවලියට සහභාගී වීමේ දිනවකවානු වෙනස් කරා. අපි දැන් මේ වෙනකොට අපි ජුලි 31 මේ දවසට තමයි අපි තරඟාවලිය අවසන් දිනේ විදිහට පවත්වලා තියෙන්නේ. ඒතර ඔවුන්ට හැකියාව තියෙනවා ඔවුන් කරපු නව නිර්මාණයේ පුංචි වීඩියෝ පටයක් අරගෙන ඔවුන්ගේ දත්ත ටිකත් එක්ක අන්තර්ජාලය භාවිතා කරලා අපේ නව නිර්මාණකරුවන්ගේ මේ සහසක් නිපුණ වැඩසටහනත් එක්ක එකතු වෙන්න. ඔබ එකතු වුණොතින් ඔබට අර මම ඉස්සෙල්ලා කියපු හැම ප්‍රතිලාභයක්ම අනිවාර්යෙන්ම ලැබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ඇගීමකට ලක් වෙන්න පුළුවන්. සමහරලාට ඔවුන්ට ජාත්‍යන්තර තරඟාවලියට සහභාගී වෙන්න. ඒ වගේම අනිත් රටවල් වල දරුවොත් එක්ක ඒ සහසම්බන්ධකම් ගොඩනගාගෙන ඔවුන්ගේ දැනුම් හුවමාරු කරගන්න මේ වගේ එකී නොකී අවස්ථා ගණනාවක් මේ දරුවන්ට නිර්මාණය වෙන. ඒ ඇතුලේ අපි මේ පටන්ගත් දීගේ සාර්ථක වුණොතින් චතුක මම දන්නවා මේ දරුවෝ කීප දෙනෙකුටම අනිවාර්යෙන් විශ්වවිද්‍යාල වරම් ලැබෙයි. සාමාන්‍ය ක්‍රමයටත් වගේ ඒ ක්‍රමය යනවා වගේම මේ අලුතෙන් පටන් ගන්න ක්‍රමවේදය ඇතුලේ විශ්වවිද්‍යාල වරම් ලබන්නත් අවස්ථාව ලැබෙයි. අපි වෙබ් අඩවිය සඳහන් කරන්නම් www.slic.gov.lk www.slic.gov.lk කියන වෙබ් අඩවියට පිවිසලා සහසක් නිපැයුම් තරගයේ මහාචාර්යතුමා සඳහන් කළ විදිහට ඔබේ අර නිර්මාණවල කෙටි වීඩියෝ දර්ශන ඒ ගැන විස්තර ඒ සියල්ල ඔබට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. මෙය තනිව කරන්න බෑ. එක් ආයතනයකට හුදකලාව කරන්න බෑ. ඒ නිසා තමයි මේ ආයතන ඒකරාශී වීමේ වැදගත්කම අපි නිරතුරුවම මේ වැඩසටහනේදී සඳහන් කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. දැන් ඒ ආයතන එක්ක ලේකම්තුමා කොහොමද? දැන් අපි දන්නවා සමහර වෙලාවට අධ්‍යාපන අමාත්‍යාංශය හා කිව්වට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඊට පස්සේ මේකට විරුද්ධව එහෙම නැත්නම් මේකට බෑ ওই විදිහට කරලා කොහොමද ඊට පස්සේ විශ්වවිද්‍යාලවල මේ කටයුතු සිදු කරගෙන යන්නේ කියලා. නමුත් අපි දන්නවා වර්තමානයේ වෙන විට තාක්ෂණ වේදීය විෂය අතිශය ජනප්‍රිය විෂය ධාරාවක් විදිහට උසස් පෙළ විෂය ධාරාවක් විදිහට ජනප්‍රිය වෙලා තියෙනවා ශිෂ්‍ය ප්‍රජාව අතරේ. මේ සියල්ලත් එක්ක ඔබතුමන්ලා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කොහොමද ගනුදෙනු කිරීම මේ අධ්‍යාපන නවීකරණයට? අපි දැන් මේ මෑතකදී අපි ප්‍රවණතාවයත් අනුව අපි මේ චතුක විභාග දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ සියලුම ආයතන ඒකාබද්ධව සාමූහික ප්‍රයත්නයක් අරගෙන වැඩ කරනවා. එක වැඩ කරනවා. අපි දැන් නිතරම UGC චෙයාමන් අපේ අපහම්පත් මහත්මයා හම්බ වෙනවා. විභාග කොසාරිතුමා මුණ ගැහෙනවා. මෙතුමා කිව්වා අපි ලේකාන්තම ප්‍රේමලාල් මහත්මයා හම්බ වෙනවා ආචාර්ය. මේ සියලු දෙනා එකට වැඩ කරනවා. මම හිතන්නේ එක පුරුකක් වගේ යන්න පුළුවන්. ඒ නිසා සම්බන්ධතාවය තමයි ගොඩනගලා තියෙන හොඳින්ම වර්තමානයේ. මම හිතනවා මේ සම්බන්ධතාවය අරගෙන දරුවන්ට අපිට හොඳ දෙයක් දෙන්න පුළුවන් ඉදිරියේදී. ඔබතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට අපේ රටේ මේ මොහොතේදී මේ වැඩසටහන නරඹන දෙමව්පියන්ට විශේෂ පණිවිඩයක් ලබා දී ඇති. මොකද මමවත් මහාචාර්යතුමාවත් කියනවට වඩා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා කියන ඒ වචනය විශ්වාස කරાવી අපේ රටේ පාසල් දරුවන්ගේ දෙමව්පියන්. ඒ නිසා ඒ පණිවිඩය වැදගත්. මොකද මේ නවීකරණයේදී ඔවුන්ගේ සහාය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම දෙමව්පියන්ට කියන්න තියෙන දරුවන්ගේ නිර්මාණ වලට ඉඩ දෙන්න නිර්මාණ වලට ඉඩ දීලා ඔවුන්ට ඒ වගේ වළක්වන්න එපා යන්න දෙන්න ඉදිරියටම. සමහර වෙලාවට දෙමාපියෝ බොහෝ විට මැලි වෙන්නේ අධ්‍යාපනය කඩවෙයි කියලා. නමුත් අධ්‍යාපනය කඩ වෙන්නේ නැහැ. මං හිතන්නේ අපි බාහිර දේවල් හුඟක් දන්න දරුවා නොදන්න දරුවට වඩා ඉදිරියට යන ඉක්මනින්. ඉතින් මං හිතන්නේ ඔබ මුලින්ම කිව්වා චකිතයක් හොඳ පෞරුෂයක් ගොඩනගෙනවා. ඒ පෞරුෂය ගොඩනගෙන සමාජයක ආශ්‍රය කරනවා. දැන් මේ අපි හදන නවනීපන සමාජය තුළ දරුවෝ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ අදහස් විවිධයි. ඒතකොට ඒ හැකියාවන් විවිධයි. ඉතින් මේ එකතුවක් වෙනවා. මේ එකතු වලින් හොඳ නිර්මාණයක් පිළිවෙනවා වගේම හොඳ කණ්ඩායමක් නායකත්වය ඇති වෙනවා. ඉතින් හුඟක් ලක්ෂණ අපිට සුභවාදී ලක්ෂණ බිහි වෙනවා. ඉතින් මම හිතන්නේ හොඳ සමාජයකට යන්න ඒක අඩිතාලමක් වෙනවා. මහාචාර්යතුමනි අවසන් විනාඩි 2 ඔබතුමාටත් ලබා දෙනවා. අපි කියන්නේ මල්ටි ටැලන්ටඩ් එහෙම නැත්නම් බහුකාර්ය පෞරුෂවත් නව යෞවනෙක් අපි විශ්වවිද්‍යාල පද්ධතියට එව්වොත් මම හිතනවා අපේ විශ්වවිද්‍යාල පද්ධතියත් මීට වඩා සුන්දර වේවි කියලා. ඔබතුමන්ලාගේ ව්‍යායාමයේ මේ එයයි. මොකද විශ්වවිද්‍යාල පද්ධතිය තවදුරටත් පර්යේෂණ කරන නිර්මාණශීලී කටයුතු සිදු කරන අලුත් දේවල් රටට ලෝකෙට බෙදා හදා දෙන අලුත් පරම්පරාව නිර්මාණය කරන තැන ඒ සඳහා අවශ්‍ය කරන පදනම හැදෙන්නේ පාසලෙන්. දැන් මේ ජනාධිපති ප්‍රකාශන පත් කළා මේ දශකයේ ස්කිල් කියන්නේ හැකියාවේ දශකයේ නිපුණ දශකයේ. ඉතින් මම හිතන්නේ ඒකත් ලොකු පිටුවහලක් වෙයි. හොඳයි. ඒ කතාවත් එක්ක මහාචාර්යතුමනි මගේ ප්‍රශ්නෙට ඔබතුමා පණිවිඩයක් විදියට ප්‍රශ්නයක් නෙමෙයි අතට මේ පණිවිඩයක් විදියට සමාජයට ලබා දුන්නොත් හොඳයි. චතුක මම ඉස්සෙල්ලත් කිව්වා තමයි අපි පෙරදුනා.
පරදුනා කියලා අපිට අර පෝස්ට්මෝටම් තියදී ඉන්න බෑ. අපිට අනාගතයට යමක් දිය යුතුයි. මම හිතන්නේ ඒක තමයි අපි එක මගේ රට ඇතුළත් කරන්න උත්සාහ කරන්නේ. වැඩිහිටියෝ විදිහට මම හිතන්නේ අපිට යුතුයකමක් තියෙනවා මේ දරුවෝ හරි මගේ යවන්න එක. මම හිතන්නේ ඒක තමයි අපි මේ වෙලාවේ කරන්න උත්සාහ කරේ. මම ඉස්සෙල්ලත් කිව්වා අපි දියුණු වෙච්ච රටක මියන්න බලාපොරොත්තු වෙනවා නම් චතුක මම හිතන්නේ අපිට ඒක කරන්න සිද්ධ වෙන්නේ මේ අපේ ඉන්න දූ දරුවෝ ටික මේ පාසල් පද්ධතිය ඇතුළේ ඉන්න දූ දරුවෝ ටික අපි ඔවුන්ව හරි මගේ යවුවොතින් චතුක අපිට පුළුවන්කම ලැබෙයි ඔවුන්ගේ උරමතින් ගිහිල්ලා දියුණු වෙච්ච රටක ඇස් දෙක පියාගෙන. මම හිතන්නේ ඒක මගේ හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක්. ඒක ලේසි නෑ චතුක ඒක කරන්න. අපි මේ දරුවන්ට දෙන්න ඕනේ බලාපොරොත්තු. මේ දරුවන්ට දෙන්න ඕනේ සිහින දකින්න අවස්ථාව. සිහින දකින්නවා කියලා කියන්නේ චතුක අර රැට හීනෙන් දකින හීන නෙමේ. දවල් හීනත් නෙමේ චතුක. මේ දරුවන්ට දෙන්න ඕනේ නිදි නොකරන හීන. අපි මේ දරුවන්ට දෙන්න පුළුවන් නම් නිදි නොකරන හීනයක්. ඔවුන්ව නිදි කරවන්න බැරුව අවදියෙන් තියන්න පුළුවන් හීනයක් දෙන්න පුළුවන් නම් ඒකට දෙන්න පුළුවන් බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙයි නිර්මාණය කරන්න බලාපොරොත්තු වලින් පිරිච්ච හෙට දවසක්. බලාපොරොත්තු වෙච්චින් පිරිච්ච හෙට දවසක් නිර්මාණය කරුන් ඔවුන් ඒ බලාපොරොත්තු වලට යයි. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තනියෙන් නෙමේ චතුක. චතුකවයි මෙතුමෝයි මාවයි ඔක්කොම උරමතින් අරගෙන එදාට අපිට නිදහසේ ඇස් දෙක පියාගන්න පුළුවන් වෙයි. අන්නේ උදාර අරමුණ පෙරදරි කරගෙන එක මගේ රට වැඩසටහන අපි මේ විදිහට නිර්මාණය කළා. බොහොම හොඳ තැනකට සහ විශ්වාසවන්ත තැනකට අපේ රටේ තරුණ පරපුරට ඒ වගේම අපේ රටේ ශිෂ්‍ය පරම්පරාවට අනාගතය ගැන සුබ සිහින දකින්න පුළුවන් කියන පණිවිඩය අපි අද දවසේ ලබා දුන්නේ. බෙවින් ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රානන්ද මහත්මයාට අපේ වැඩසටහනට සහභාගී වුණාට. ඒ වගේම ශ්‍රී ලංකා නවනිපැම් කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගි කුමේෂාල් වතුර මැතිතුමන්ටත් බෙවින් ස්තුතියි. විශ්වාස කරන්න අපේ හැකියාව. ඒ විශ්වාසයට අවශ්‍ය කරන තෝතැන් හදලා දෙන්න. ඒ සඳහා ශක්තිය වෙන්න. එය ඔබ මට අප සියලු දෙනාටම කළ යුතු සහ කළ හැකි යුතුකමක් වගකීමක්. විශ්වාස කරන්න මේ එක මගේ රට.